අයිබෝන් පුතේ දුවේ අද දවසේ අපි ආරම්භ කරන්නේ රාජ්‍ය පොදු ආර්ථිකය රිවිෂන් එක. අපි ඔබට කිව්වත් වගේ සියලු පාඩම් රිවිෂන් කරනවා. තියරි රිවිෂන් දෙකම ආවරණය කරනවා. හරිද? right. රාජ්‍ය පොදු ආර්ථිකය. මම වචනයක් කියන්න පුතේ ඉස්සෙල්ලා. මේ රාජ්‍ය පොදු ආර්ථිකය පාඩමේ සාකච්ඡා කරන්නේ අපි මොකක්ද? රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ පුතේ අපි සාකච්ඡා කරන්නේ මේකයි. වෙළඳපළ ආර්ථිකයක් තුල රාජ්‍ය විසින් ඉටු කරන කාර්යභාරය පිළිබඳවයි. එහෙනම් පළමුවෙන්ම කියමු. වෙළඳපළ ආර්ථිකයේ පාඩමේ රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ සාකච්ඡා වෙන්නේ මොකක්ද? සාකච්ඡා වෙන්නේ මෙන්න මේකයි. වෙළඳපළ ආර්ථිකය. වෙළඳපළ ආර්ථිකය තුල අපි දන්න වෙළඳපළ ආර්ථිකයේ ඉන්නේ කවුද පුතේ? පෞද්ගලික අංශය. තීරණ සම්බන්ධීකරණය මොන යාන්ත්‍රණයෙන්ද? මිල යාන්ත්‍රණය. මේ වෙළඳපළ ආර්ථිකයේ පුතේ රජය ඉඳගෙන ඉටු කරන කාර්යභාරය පිළිබඳවයි මේ රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමින් අපි සාකච්ඡා කරන්නේ. රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමින් අපි සාකච්ඡා කරන්නේ මොකද පුතේ? වෙළඳපළ ආර්ථිකය තුල රජය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳවයි. එහෙනම් රාජ්‍ය පොදු ආර්ථිකයේ පාඩමේ උගන්වන්නේ මොකක්ද? අපි ඉගෙන ගන්නේ මොකක්ද කියන එක සාරාංශයක් ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මේක. අපි ඉගෙන ගන්නේ මොකක් ගැනද? වෙළඳපළ ආර්ථිකයක් තුල රජයේ කාර්යභාරය පිළිබඳවයි. right? පළවෙනි ප්‍රශ්නේ ගමු. පළවෙනි ප්‍රශ්නේ ගමු. මොකක්ද තියන්නේ පළවෙනි ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්نين අහන්නේ පුතේ වෙළඳපළ අසමත් වීම යන්නෙන් කුමක් අදහස් වේද? පළවෙනි එකෙන් අහන්නේ මොකද්ද පුතේ? වෙළඳපළ අසමත් වීම යන්නෙන් කුමක් අදහස් වේද? වෙළඳපළ අසමත් වීම යන්නෙන් කුමක් අදහස් වේද? මෙන්න මේකයි පුතේ කතාව. වෙළඳපළ අසමත් වීම. අපි දන්නවා පුතේ ඕනම දෙයක් අසමත් වෙන්නේ ෆේල් වෙන්නේ ඒ තුල දුර්වලතා මතු වුණාමයි. ඕනම දෙයක් අසමත් වෙන්නේ ෆේල් වෙන්නේ ඒක තුල දුර්වලතා මතු වුණාමයි. මේ බලන්න වෙළඳපළ ආර්ථිකය. ඔන්න තියෙනවා මොකද පුතේ? වෙළඳපළ ආර්ථිකය තියෙනවා. හරිද? වෙළඳපළ ආර්ථිකය. මේ වෙළඳපළ ආර්ථිකයේ ඉන්නේ කවුද පුතේ? වෙළඳපළ ආර්ථිකයේ ඉන්නේ පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය. නිෂ්පාදන සම්පත් අයිති පෞද්ගලික අංශයට පෞද්ගලික අංශයේ ස්වාර්ථය උදෙසා තීරණ ගන්න. නැ වෙළඳපළ ආර්ථිකයක පෞද්ගලික අංශය තීරණ ගන්න. පෞද්ගලික අංශي මූලික ආර්ථික ප්‍රශ්න විසඳන වැඩපිළිවෙල නැත්නම් යාන්ත්‍රණය පුතේ මොන යාන්ත්‍රණයද? මිල යාන්ත්‍රණය. හරිද? එහෙනම් පුතේ වෙළඳපළ ආර්ථිකයක පෞද්ගලික අංශය මිල යාන්ත්‍රණයට අනුව තීරණ අරගෙන ආර්ථිකය පවත්වාගෙන යද්දී හරිද? පවත්වාගෙන යද්දී අන්න පුතේ මතු වෙනවා මොනවද?
දුර්වලතා. මතුවෙනවා මොනවද පුතේ? දුර්වලතා. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී දුර්වලතා මතුවේ. අන්නේ දුර්වලතා මතු වුණාම ආර්ථික පද්ධතිය අසමත් වෙනවා. අන්න ඒකට කියනවා නමක් පුතේ මොකද්ද කියන්නේ? වෙළඳපළ අසමත් වීම. වෙළඳපළ අසමත් වීම. මොකක්ද එහෙනම් වෙළඳපළ අසමත් වීමක් කියන්නේ? වෙළඳපළ ආර්ථිකයක පෞද්ගලික අංශය මිල යාන්ත්‍රණයට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගෙන කටයුතු කරනකොට මතුවෙනවා දුර්වලතා. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී දුර්වලතා මතුවෙනවා. අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී දුර්වලතා මතුවෙනවා. අන්නේ දුර්වලතාවලට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? වෙළඳපළ අසමත් වීම. මොකද ළමයි කියන්නේ? වෙළඳපළ අසමත් වීම. අන්න වෙළඳපළ ආර්ථිකයක් තුල අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී දුර්වලතා මතුවීම වෙළඳපළ අසමත් වීම ලෙස හැදින්වේ. නම් අපේක්ෂිත ප්‍රතිඵල හම්බෙන්නේ නැතුව දුර්වලතා මතුවෙනවා. ඒකට කියනවා වෙළඳපළ අසමත් වීම. පැහැදිලිද? එහෙනම් දුර්වලතා මතුවීම. පුතේ මේ වෙළඳපළ ආර්ථිකයක දුර්වලතා අසමත් වීම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි පුතේ සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. පළවෙනි එක සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම. දෙවෙනි එක සම්පත් බෙදී යාම අසාධාරණ වීම. දෙවෙනි එක සම්පත් බෙදී යාම අසාධාරණ වීම. තුන්වෙනි එක පුතේ ආර්ථික අස්ථායීතා. ආර්ථික අස්ථායීතා මතු වීම. මොකද කියන්නේ ආර්ථික අස්ථායීතා මතු වීම. එන අපි කියන පුතේ මොකක්ද? වෙළඳපළ ආර්ථිකයේ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඒ තුලින් දුර්වලතා මතුවීම වෙළඳපළ අසමත් වීම ලෙස හැඳින්වේ. අසමත් වීම තුනයි පුතේ. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම, සම්පත් බෙදී යාම අසාධාරණ වීම, ආර්ථික අස්ථායීතාවන් මතු වීම. right කියවන් වෙළඳපොළ අසමත් වීම යනු සමාජයේ යහපත උදෙසා හිග සම්පත් කාර්යක්ෂම විදා හැරීමේලා මිල යාන්ත්‍රණය මගින් මෙහෙවන වෙළඳපොළ ආර්ථිකයක් අපොහොසත් වීමයි. එනම් ස්වාර්ථය මත ගනු ලබන තීරණ සමාජ යහපතට සෑම විටම දායක නොවන බවයි. රතු පෑන රං වාක්‍ය අවසානයේ කියන්නේ එනම් වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුලින් දුර්වලතා මතුවීමයි. එනම් වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුලින් දුර්වලතා මතුවීමයි. එනම් වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුලින් දුර්වලතා මතුවීමයි. right 1 2 3 දාලා පුතේ දුර්වලතා තුනට යන්න.
හරිද? right. හොඳයි. හොඳ උස්ම ගන්න බලන්න. right. yeah. දෙවෙනි ප්‍රශ්නය අහනවා පුතේ මොකක්ද? සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව අත්කර ගැනීමේලා වෙළඳපළ ආර්ථිකයක් අපොහොසත් වීම කවරේද? අපි පළවෙනි එක ගැන සාකච්ඡා කරමු. මොකද්ද? සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වීම කියන්නේ මොකක්ද? අහනවා පුතේ මොකක්ද අහන්නේ හොඳට බලන්න. මොකක්ද අහන්නේ? සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව අත්කර ගැනීමේලා වෙළඳපළ ආර්ථිකයක අපොහොසත් වීම කවරේද? වෙළඳපළ ආර්ථිකයක අපොහොසත් වීම කවරේද? වෙළඳපළ ආර්ථිකයක අපොහොසත් වීම කවරේද? මේ බලන්න දෙන්න. වෙළඳපළ ආර්ථිකයක අපොහොසත් වීම කවරේද? මේ බලන්න දෙන්න. මේ වෙළඳපළ ආර්ථිකයේ තියෙන සීමිත සම්පත්තිංග අයිති පෞද්ගලික අංශයට. මේ සම්පත්තිංග පෞද්ගලික අංශයට අයිති. වෙළඳපළ ආර්ථිකයේ තියෙන මේ සීමිත සම්පත්තිංග අයිති කාටද? පෞද්ගලික අංශයට. පුතේ මේ පෞද්ගලික අංශයට අයිති සම්පත්තිංග අසීමිත උවමනාවන් අතර බෙදන්න. අසීමිත උවමනාවන් අතර බෙදා හරින්නේ මොන යාන්ත්‍රණයට අනුවද? මිල යාන්ත්‍රණයට අනුව. බෙදා හරින්නේ මොන යාන්ත්‍රණය අනුවද? මිල යාන්ත්‍රණය අනුව. අන්න එහෙම බෙදා හරිද්දි මතුවන දුර්වලතා. එන මොකක්ද මේ සම්පත් බෙදී යෑමේ කාර්යක්ෂමතාව අත්කර ගැනීමේලා අපොහොසත් වීම කියන්නේ මොකක්ද? සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව කියන්නේ මොකක්ද? වෙළඳපළ ආර්ථිකයක සීමිත සම්පත් උවමනාවන් අතර බෙදන්නේ මිල යාන්ත්‍රණයට අනුව. මිල යාන්ත්‍රණයට අනුව සම්පත් උවමනාවන් අතර බෙදද්දී මතුවෙන දුර්වලතා මොනවද කියලා. මෙන්න පුතේ ඒ දුර්වලතා. පළවෙනි කියන්නේ පුතේ පොදු භාණ්ඩ නොසැපීම. 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 අන්න අවුලුද? පොදු භාණ්ඩ නොසැපීම. පුතේ මෙන්න මේවා අතර තියෙන මේ උවමනාවන් අතර තියෙනවා මොන භාණ්ඩද? පොදු භාණ්ඩ කියලා જાතිය. මේ උවමනාවන් ලිස්ට් එක අතර තියෙන පොදු භාණ්ඩ. වීදියාලෝක, ප්‍රදීපාගාර, සුනාමි සංඥා, ජාතික ආරක්ෂාව. අන්න පුතේ පෞද්ගලික අංශය මිලක් අය කරන්න බැරි, ලාභ ගන්න බැරි පොදු භාණ්ඩ නිෂ්පාදනයට සම්පත් වෙන් කරන්නේ නැහැ. පොදු භාණ්ඩ හදන්න සම්පත් වෙන් කරන්නේ නැහැ. අන්න කතාව. එහෙනම් පළවෙනි දුර්වලතාව මොකක්ද පුතේ? පොදු භාණ්ඩ නොසැපී. එහෙනම් මේ සම්පත්තිංග උවමනාවන් අතර බෙදද්දී පොදු භාණ්ඩ සපයන්නේ නැහැ. පොදු භාණ්ඩ හදන්නේ නැහැ. ඔන්න දුර්වලතාව. දෙක ලියන්න පුතේ අංක 2. පොදු දේපළ සම්පත් පොදු දේපළ සම්පත් පොදු දේපළ සම්පත්
අනිසි හා අධි උපයෝජනය. පොදු දේපල සම්පත් අනිසි හා අධි උපයෝජනය. පොදු දේපල සම්පත් අනිසි හා අධි උපයෝජනය. පුතේ මේ සම්පත් ඩිංග ඇතුලේ තියෙන පොදු දේපල සම්පත් කියන එක. මේ සම්පත් ඩිංග ඇතුලේ තියෙන මොකද්ද පුතේ? පොදු දේපල සම්පත් කියලා. මොනවා පොදු දේපල සම්පත් කිව්වේ? වනාන්තර, සාගරය, තෘණ භූමි, ගංගා ඇලදොල වගේ දේවල් තියෙනවා. පුතේ මේ වෙළඳපළ ආර්ථිකයේ එව්වෝ මේ ස්වභාවික සම්පත් විනාශ කරන අනිසි හා අධි උපයෝජනයක් සිද්ධ කරන. මේ වෙළඳපළ ආර්ථිකයේ එව්වෝ මෙන්න මේ ස්වභාවික සම්පත් ටික අනිසි හා අධි උපයෝජනයක් සිද්ධ කරනවා. මේ සම්පත් ටික පුතේ මොකද කරන්නේ? අනිසි හා අධි උපයෝජනයක් සිද්ධ කරනවා. කාබාසීනියා කරනවා. අන්න එහෙනම් දෙවෙනි එක පුතේ මොකක්ද? පොදු දේපල සම්පත් අනිසි හා අධි උපයෝජනය. තේරෙනවද පුතේ? right. යන් ඊළඟ තුන්වෙනි ක්ලෑන් පුතේ. තුන්වෙනි ඒකාධිකාර තත්ත්වය යටතේ පාරිභෝගිකයන් සූරා කෑම. ඒකාධිකාර හදාගෙන හූරගෙන කනවා. ඒකාධිකාර තත්ත්වය යටතේ පාරිභෝගිකයා සූරාගෙන කෑම. ඒකාධිකාරයක් හදාගෙන හූරගෙන කනවා පාරිභෝගිකයා. තව දුරතාව. ඊළඟ නිෂ්පාදනයේ හා පාරිභෝජනයේ බාහිරතා හට ගැනීම. නිෂ්පාදනයේ හෝ පාරිභෝජනයේ බාහිරතා හට ගැනීම. නිෂ්පාදනයේ හෝ පාරිභෝජනයේ බාහිරතා හට ගැනීම. බාහිරතා. උදේට මතක ඇති අපි කොහොමද? ඍණ බාහිරතා තියෙන දේවල් ඕනෑවට වඩා වැඩියෙන් නිපදවන. ධන බාහිරතා තියෙන දේවල් ඕනවට වඩා අඩුවෙන් නිපදවන. ඍණ බාහිරතා තියෙන ඒවා ඕනවට වඩා වැඩියෙන් නිපදවනු. ධන බාහිරතා තියෙන ඒවා ඕනවට වඩා අඩුවෙන් නිපදවනු. එක්ක අධි උපයෝජනයක් නැත්නම් ගුණ උපයෝජනයක්. අද දවසේ අපි ඊළඟට සාකච්ඡා කරමු. තව මොනවද තියෙන්නේ පුතේ බලන්න. සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් නොසපී. නිෂ්පාදනයේ හෝ පාරිභෝජනයේ බාහිරතා හට ගැනීම. හතරවෙනි කරුණ පුතේ. නිෂ්පාදනයේ හෝ පාරිභෝජනයේ බාහිරතා හට ගැනීම. නිෂ්පාදනයේ හෝ පාරිභෝජනයේ බාහිරතා හට ගැනීම. පස්වෙනි වාක්‍යය. සුබ සාධන භාණ්ඩ ප්‍රශස්තව නොසපී. සුබ සාධන භාණ්ඩ කියන්නේ මොකක්ද? අධ්‍යාපනයේ සෞඛ්‍ය. පුතේ අධ්‍යාපනයයි සෞඛ්‍යයි හදනවා. හැබැයි දෙන්නේ සල්ලි තියෙන එව්වන්ට විතරයි. හරිද? අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙනවා. හැබැයි දෙන්නේ කාටද? සල්ලි තියෙන අයට විතරයි. අධ්‍යාපනයේ සෞඛ්‍ය ඕන තරම් හදන්නේ. වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලික අංශය අධ්‍යාපනයේ සෞඛ්‍යය හදන්නේ සල්ලි තියෙන උන්ට විතරයි. ඊළඟ අවගුණ භාණ්ඩ අධිනිෂ්පාදනය. අවගුණ භාණ්ඩ කියන්නේ මොනවද? සිගරට්, අරක්කු. අර සිගරට් අරක්කු වගේ අවගුණ දහදුරා භාණ්ඩ, ගිනි වතුර නේද? අපි ඔය නම් වලින් කියනවා. ඒවා පුතේ අධිනිෂ්පාදනය කර ඕනවට වඩා වැඩියෙන් හදන. ඔන්න පුතේ අපි කියන මොකක්ද? සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව. කීපයක් මතක තියාගන්න. පොදු භාණ්ඩ හදන්නේ, සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත් හදන්නේ,
පොදු සම්පත් අධිඋපයෝජනය කරනවා. බාහිරතා සලකන්නේ ඒකාධිකාර හදාගෙන ඌරන් කනවා. අවගුණ භාණ්ඩ වැඩිපුර හදනවා. හරිද? රයිට් අපි යන් දෙවෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්න බලන්න. ප්‍රවණාංක 3. වෙළඳපොළ ආර්ථිකයක ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයන් 4ක් ලියන්න. පුතේ වෙළඳපොළ ආර්ථිකයක ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයන් 4ක් සඳහන් කරා. මේ අනුබෝධනේ පුතේ වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශයෙන් දුර්වලතා මතුවෙන්නේ නැත්තම් වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශයෙන් දුර්වලතා මතුවෙන්නේ නැත්තම් රජයට කාර්යභාරයක් නෑ පුතේ. තේරුම් ගන්න. වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික අංශයෙන් කාමේ දුර්වලතාවක් මතුවෙන්නේ නැත්තම් රජයට කාර්යභාරයක් නෑ පුතේ. ආණ්ඩුවට කාර්යභාරයක් නෑ. ආණ්ඩුවට පුතේ කාර්යභාරයක් පැවරෙන්නේ පෞද්ගලික අංශය මොනවා මතුවෙන එකෙන්ද? දුර්වලතා මතුවෙන එකෙන්. පෞද්ගලික අංශය අතින් දුර්වලතා මතුවෙන එකෙන්. දැන් මෙහෙම කියන්නම්. බෙරළ පනාතර මිනිස්සුන්ගේ අතින් දුර්වලතා මතුවෙන්නේ නැත්තම්, කසිප්පු පෙරන්නේ නැත්තම්, කරිඤ්ඤා විකුණන්නේ නැත්තම්, ගස් කපන්නේ නැත්තම්, වැලිගොඩ දාන්නේ නැත්තම් බෙරළ පනාතර පොලිසියට කාර්යභාරයක් නැහැ. තේරෙයි? බෙරළ පනාතර මිනිස්සු අතින් දුර්වලතා මතුවෙන්නේ නැත්තම්, කසිප්පු පෙරන්නේ නැත්තම්, මොකද ඒක කියන්නේ කරිඤ්ඤම් පෙරන්නේ නැත්තම්, ගස් කපන්නේ නැත්තම්, වැලිගොඩ දාන්නේ නැත්තම් බෙරළ පනාතර පොලිසියට කාර්යයක් නැහැ. පොලිසියට කාර්යයක් පැන නගින්නේ මොනවද? දුර්වලතා මතුණා. දැන් අපි ගත්තම නාත්තවිල අපේ ගම. පොලිසියට කාර්යභාරයක් නැහැ. මම දැකලා නැහැ පොලිස්කාරයෙක් කවදාම මේ පාර කෑනවා. ඇයි? පොලිසියට කාර්යභාරයක් නැහැ. නාත්තවිල මිනිස්සු තාම දැහැමින් සෙමින් නීත්‍යානුකූල තාම හොඳ මිනිස්සු ටිකක් ඉන්නේ. මේ පොලිසියට කාර්යභාරයක් නැහැ. පැහැදිලිද? කාර්යභාරයක් නැහැ. ඇයි? මේ පොලිසිය ජීවිතේට යනවා දැකලා නැහැ. මගේ දැන් අවුරුදු 45ක් පොලිස්කාරයෙක් යනවා දැකලා නැහැ. ඇයි? මේ අය මිනිස්සු වැරදි කරන්නේ නැහැ. ආන්න බලන්න. එහෙනම් පුතේ ඒ වගේ තමයි. වෙළඳපොළ ආර්ථිකයේ පෞද්ගලික අංශයෙන් දුර්වලතා මතුවෙන්නේ නැත්තම් රජයට කාර්යභාරයක් නැහැ. දුර්වලතා මතුවන නිසා තමයි පුතේ රජයට කාර්යභාරයක් මතු වෙන්නේ. හරිද? හරිද? රයිට්. මෙන්න පුතේ අර කියපු දුර්වලතා ටික තියෙනවනේ. ඒ දුර්වලතා නැති කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. ඒ තුල පුතේ ආණ්ඩුවට කාර්යභාරයක් පැවරෙනවා. රයිට්? මෙන්න කියනවා පුතේ. සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව කෙරෙහි බලපාන හේතු ඉවත් කරමින් සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව නැගීම. හයිලයිට් කරන්න පුතේ. සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයිනේ. ආණ්ඩුව මැදිහත් වෙලා සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව නංගනවා. ලියන්න පුතේ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැගීම. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම. මේ හයිලයිට් කරන්න. දෙක සාධාරණ ආදායම් ව්‍යාප්තියක් ඇති කිරීම. උදාහරණ ගන්න වෙළඳපොළ ආර්ථිකයේ ආදායම් බෙදී යාම අසාධාරණයි. එක්කෙනෙක් කෝටිපතියෙක්, එක්කෙනෙක් අන්ත දුප්පතෙක්. ඒ පරතරය නැති කරන්නත් පුතේ ආණ්ඩුව මැදිහත් වෙනවා. ඊළඟ සාර්වාර්ථික ස්ථායීතාව තහවුරු කිරීම.
උද්දමනය වගේ අස්ථායීතාවල් නැති වුණාම ඒව නැති කරන එක. ආර්ථික වෘද්ධිය සහ තිරසාර සංවර්ධනය ඉහළ නැංවීම. ඊළඟ පුතේ මොකද්ද? තිරසාර සංවර්ධනය ඉහළ නැංවීම. වෙළඳපොළ ආර්ථිකයේ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය කරන නෛතික රාමුව ස්ථාපිත කිරීම. විශේෂයෙන් පෞද්ගලික දේපල හිමිකම්. එහෙනම් පුතේ වෙළඳපොළ ආර්ථිකයේ කාර්යක්ෂමතාව සඳහා අවශ්‍ය නෛතික රාමුව ස්ථාපිත කිරීම. නීතිමය පද්ධති ස්ථාපිත කරනවා. නීතිමය රාමුව ස්ථාපිත කරනවා. නීතිමය රාමුව. අන්න නීතිමය රාමුව ස්ථාපිත කරනවා. එහෙනම් පෞද්ගලික අංශයට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නීතිමය රාමුව, නීතිමය වටපිටාව හදන්නේ කවුද පුතේ? රජය. තේරුණායි? රායි. හොඳයි. යන් ඊළඟ. ඔන්න පුතේ කාර්යයන් කීපයක් පාඩම් කරගන්න. දෙවෙනි ප්‍රශ්නේ අපේ වෙළඳපොළ ආර්ථිකයක සාධාරණත්වය තහවුරු කිරීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? වෙළඳපොළ ආර්ථිකයක සාධාරණත්වය තහවුරු කිරීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? පුතේ අපි කලින් කිව්වා වගේම වෙළඳපොළ ආර්ථිකයක සම්පත් අයිති පෞද්ගලික අංශයට. වෙළඳපොළ ආර්ථිකයක සම්පත් අයිතිකාරද පුතේ? පෞද්ගලික අංශයට. හැබැයි මේ පෞද්ගලික අංශය අතර පුතේ සම්පත් ටික බෙදලා තියෙන්නේ සාධාරණ විදියට නෙවෙයි දැඩි අසාධාරණ විදියට. මේ පෞද්ගලික අංශය අතර සම්පත් ටික බෙදලා තියෙන්නේ සාධාරණ විදියට නෙවෙයි පුතේ කොහොමද? දැඩි අසාධාරණ විදියට. එක කෝටි ප්‍රකෝටිපතියේ අනිත් එක්කෙනා අන්ත දිලිදු දුප්පතේ. තර සමාජයේ පිරිසක් සුරසැප විඳිද්දී පිරිසක් අන්ත දුක්ඛිත ජීවිත ගත කරනවා. මෙන්න මේ විෂමතාවට අපි කියනවා ආදායම් ව්‍යාප්ති විෂමතාව. ආදායම් ව්‍යාප්ති විෂමතාව. නැත්නම් කියනවා සමාජ අසාධාරණත්වය. මොකද කියන්නේ? ආදායම් ව්‍යාප්ති විෂමතාව නැත්නම් සමාජ අසාධාරණත්වය. අසාධාරණ සමාජය. කෝටිපතියෝයි අන්තයෙන් ගන්නෝ ඉන්නේ. දැන් ලංකාව ගත්තම වර්තමාන වෙද්දී ශ්‍රී ලංකාව ආසියාවේ දකුණු ආසියාවේ දුප්පත්ම දෙවෙනි රට. දුප්පත්ම දෙවෙනි රට. අපිට යටින් ඉන්නේ ඇෆ්ගනිස්තානේ. අපි දුප්පත් කියන අඩියටම වැටුණා. හැබැයි දකුණු ආසියාවේ කෝටිපතීන් අතර අපේ රටේ පවුල් කීපයක්, පුද්ගලයෝ කීපයක් ඉන්නේ. හිතන්න කොච්චරද කියලා. දකුණු ආසියාවේ දුප්පත්ම දෙවෙනි රටේ දකුණු ආසියාවේ සුපිරි කෝටිපතියෝ කීප දෙනෙක් ඉන්නේ. ඒකෙන් කියවෙන්නේ පුතේ මොකක්ද? මේ ආදායම් ව්‍යාප්තියේ මොකද්ද පුතේ? විෂමතාව. තේරුණාද පුතේ? රයිට්. යම්. මේ සඳහා ආණ්ඩුව පහත ක්‍රියාමාර්ග ගනු ලබයි. ලියම්ති අංක 1. අවම ජීවන තත්වයක් අවම ජීවන තත්වයක් ගත කිරීම සඳහා අවම ජීවන තත්ත්වයක් ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. අවම ජීවන තත්ත්වයක් ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. අවම ජීවන තත්ත්වයක් ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. මේ බලන්න උදාහරණ දෙන්න. අවම ජීවන ආදායම් මට්ටමක් තහවුරු කිරීම, ආහාර මුද්දර නිවාස සෞඛ්‍ය පහසුකම් සැපයීම. මේ දුප්පත් මිනිසුන්ට පුතේ අඩුම ජීවන තත්ත්වයක් ගත කරන්න අවශ්‍ය පහසුකම් ටික දෙනවා. සමෘද්ධිය දෙනවා, ආහාර මුද්දර නිවාස සෞඛ්‍ය පහසුකම් ටික දෙනවා.
දෙවෙනි කැලේ යන්නේ අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් සැකසීම. 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 අනුක්‍රමික බදු ප්‍රතිපත්තියක් කියන්නේ මේකයි. මොකද්ද? ආදායම වැඩිවනෙහි වැඩි අනුපාතයකින් බදු අය කරනවා නම් අපි ඒකට කියනවා අනුක්‍රමික බදු ව්‍යුහය. ආදායම වැඩිවනෙහි වැඩි අනුපාතයකින් බදු අය කරනවා අපි ඒකට කියනවා අනුක්‍රමික බදු ව්‍යුහය. මේවා ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි අනුපාතකින් බදු අය. ආදායම වැඩිවනේ වැඩි අනුපාත වලින් බදු අය කළා මේ දුප්පත් එකාට දෙනවා මොකක්ද? සහනාධාර. හරිද? දුප්පත් එකාට දෙනවා මොකක්ද? සහනාධාර. ඊළඟට දේපල හිමිකම් උපරිමයකට සීමා කිරීම. 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 මේ රටේ ධනය රැස් කරන්න පුළුවන් උපරිම සීමාවක් දාලා ඒ සීමාවට වඩා වැඩිපුර ධනය එකතු කරපුන්ගේ ධනය දුප්පත් මිනිසුන්ට බෙදෙනවා. අන්න තමයි. දේපල ධනය උපරිමයකට සීමා කිරීම. ඊළඟ යන්නේ සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත්ව සැපයීම. සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත්ව සැපයීම. අධ්‍යාපන සුබ සාධන භාණ්ඩ කියන්නේ මොනවද පුතේ? අධ්‍යාපනයේ සෞඛ්‍ය. එහෙනම් අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන්නේ සුබ සාධන භාණ්ඩ ප්‍රමාණවත්ව. හොඳයි. ඊළඟ බලන්න පුතේ. වෙළඳ පොලක මැදිහත් වීම. මිල පාලනය සහතික මිල සහනාධාර. හරිද? බලන්න උඩට. වෙළඳ පොළ මිලට මැදිහත් වීම. හාල් වලට මිල පාලනය කරනවා. හාල් වල මිල පාලනය කරනවා. මේ දුප්පත් මිනිස්සු පාවිච්චි කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරනවා. ඊළඟ තව කියනවා පුතේ නීති රෙගුලාසි පැනවීම. විවිධ නීති රීති දාලා මේ විෂමතාවය පාලනය කරනවා. එහෙනම් පුතේ අපි ඔය කතා කළේ මොකක්ද? ආදායම් ව්‍යාප්තියේ විෂමතාව නැති කරන්න. ආදායම් ව්‍යාප්තියේ විෂමතාව නැති කරන්න. ආදායම් ව්‍යාප්තියේ විෂමතාව නැති කරන්න ගන්න පුළුවන් ක්‍රියා මාර්ග. ඊළඟ ප්‍රශ්නය සාර්වාර්ථික ස්ථායීතාව යන්නේ කුමක් අදහස් වේ? right මේ අහන්න හොඳයි. සාර්වාර්ථික ස්ථායීතාව යන්නේ කුමක් අදහස් වේ? හොඳයි. සාර්වාර්ථික ස්ථායීතාව යන්නේ කුමක් අදහස් වේ? මේ අහන්න පුතේ හොඳයි. ආර්ථික ස්ථායීතාව. ආර්ථික ස්ථායීතාව පුතේ කොටස් දෙකයි. ආර්ථික ස්ථායීතාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පුතේ අභ්‍යන්තර ස්ථායීතාව. අභ්‍යන්තර ස්ථායීතාව. අනික පුතේ බාහිර ස්ථායීතාව. බාහිර ලෝකයක් එක්ක කරන ගනුදෙනු වලදී ස්ථාවර වීම. බාහිර ස්ථායීතාව. එකක් අභ්‍යන්තර ස්ථායීතාව, අනිත් එක මොකද පුතේ? බාහිර ස්ථායීතාව. පුතේ අභ්‍යන්තර ස්ථායීතාව යටතේ කොටස් දෙකක් ස්ථාවර කරන්න බලාපොරොත්තු වෙනවා.
එකක් තමයි පුතේ මිල මට්ටම. මිල මට්ටම. අනිත් එක තමයි පුතේ සේවා නියුක්තිය. එහෙනම් මිල මට්ටම වැඩි වුණොත් උද්ධමනය හට අරන් අස්ථාවර වෙනවා. මිල මට්ටම වැඩි වුණොත් උද්ධමනය හට අරන් අස්ථාවර වෙනවා. මිල මට්ටම වැඩි වුණොත් උද්ධමනය හට අරන් රට අස්ථාවර වෙනවා. සේවා වියුක්තිය මිනිස්සුන්ට රැකියා අවස්ථා නැති වුණොත් මොකෝ වෙන්නේ පුතේ? රැකියා අවස්ථා නැති වුණොත්, රස්සා නැති වුණොත් ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. නැවත රට අස්ථාවර වෙනවා. එහෙනම් මම අස්ථාවර වෙන්න ආකාරයට යටින් ලියන්නම්කෝ. උද්ධමනය. මිල මට්ටම අස්ථාවර වුණොත් ගොඩනගන්නේ මොකද්ද පුතේ? උද්ධමනය. රට අස්ථාවර. සේවා නියුක්තිය බිඳ වැටුණොත් ඇත්තෙන්නේ මොකද්ද පුතේ? සේවා වියුක්තිය. සේවා වියුක්තිය. බාහිර ස්ථායීතාව පුතේ කොටස් දෙකකට බෙදෙනවා. එක විනිමය අනුපාතය. ඊළඟට ගෙවුම් ශේෂය. ගෙවුම් ශේෂය. එනවා අපේ බාහිර ස්ථායීතාවයට දෙකක් ගන්න. මොකද්ද? විනිමය අනුපාතය හා ගෙවුම් ශේෂය. පුතේ විනිමය අනුපාතය කියන්නේ විනිමය අනුපාතය අස්ථාවර වුණොත් ඩොලරය ඉහළ යනවා. ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය ඉහළ යනවා. අපි අර වර්තමානෙත් වෙලා තියෙන්නේ. ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ගෙවුම් ශේෂය අවුල් ගියොත් ගෙවුම් ශේෂ අර්බුදයක් වෙනවා. එහෙනම් මගේ පුතේ ආර්ථික ස්ථායීතාව යටතේ පාලනය කරන්න බලාපොරොත්තු වෙන විචල්්‍ය හතරක් තියෙනවා. මිල මට්ටමයි සේවා නියුක්තියයි. මිල මට්ටමටයි සේවා නියුක්තියයි තියෙන රට ඇතුළේනේ. ඒකට කියනවා අභ්‍යන්තර ස්ථායීතාව. මිල මට්ටම වැඩි වුණොත් ඇති වෙන්නේ මොකක්ද? උද්ධමනය. මිල මට්ටම වැඩි වුණොත් උද්ධමනය හට ගන්න රට අස්ථාවරයි. සේවා නියුක්තිය බෙද වැටුණොත් සේවා වියුක්තිය නිර්මාණය වෙනවා. රස්සා නැති වෙනවා. රට අස්ථාවරයි. විනිමය අනුපාතය ඉහළ ගියොත් ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වුණොත් රට අස්ථාවර වෙනවා. ගෙවුම් ශේෂ අර්බුද ඇති වුණොත් රට අස්ථාවර වෙනවා. එහෙනම් පුතේ ඔන්නෝව ඇති වෙන්න නොදී ආර්ථික ස්ථායීතාව ඇති කරන එක තමයි පුතේ අරමුණ වෙන්නේ. රයිට්. දෙවනි පිටුවේ යට ලස්සනට මේක දාගන්න. දෙවනි පිටුවේ යට ලස්සනට දාගන්න.
right එනම් පුතේ උද්දමන සේවා වියුක්ති විනිමය අනුපාත ෂෙයා වීම ගෙවුම්සේ සාර්බුද ඔන්න ඕවා නැති ස්ථාවර රටක් නිර්මාණය කරන එක අරමුණක් කියමු පුතේ වෙළඳපොළ ආර්ථිකයක සමස්ත ඉල්ලුමේ හටගන්න පුළු උච්චාවචන හේතු කොටගෙන ප්‍රධාන සාර්වාර්ථික විචල්යන්ගේ අයහපත් ප්‍රවණතා හට ගැනීම සාර්වාර්ථික අස්ථායීතාව නම් වේ. හතරක් ඇති වෙනවා. වරහන් ඇතුළේ යන පුතේ නම් වේ කියන තැන වරහන් ඇතුළේ යන උද්දමන අවදමන සේවා වියුක්ති විනිමය අනුපාතය ෂය වීම ගෙවුම් ශේෂ අර්බුද right ඔන්නෝවා ඇති නොවෙන්න රට පවත්වගෙන ගියොත් පුතේ ඒකට කියනවා ආර්ථික ස්ථායීතාව. තේරුණාද පුතේ? right තුන්වෙනි පිටුවට බලන්න. සාර්වාර්ථික ස්ථායීතාව ඇති කිරීම සහ ආණ්ඩුව පාත ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි. සාර්වාර්ථික ස්ථායීතාව ඇති කිරීම සහ ආණ්ඩුව පහත ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි. මෙන්න පුතේ ක්‍රියාත්මක කරන දේ. මොකක්ද ක්‍රියාත්මක කරන්නේ? අයවැයේගේ අඩු කර ගැනීම. අන්න ආර්ථික ස්ථායීතාව ඇති කරන්න ගන්න පළවෙනි ක්‍රියාමාර්ගය මොකක්ද? අයවැයේගේ අඩු කරගෙන ප්‍රසාරණාත්මක නොවන මූලයන්ගෙන් පියවා ගැනීම. පළවෙනි කියන්නේ මොකක්ද? අයවැයේගේ අඩු කර ගන්නවා. රටේ මුදල් සැපයීම වැඩි නොවන මාර්ගවලින් පියව ගන්න. ඒක අපි ඉස්සරහා සාකච්ඡා කරනවා. ප්‍රසාරණාත්මක මූලාශ්‍ර. දෙවෙනි එක භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු අනුපාත පහත හෙළීම. අපේ දැන් රටවල් ගත්තම මේ බඩු මිල වැඩි වෙන්න හේතුව බදු මත ගන්න භාණ්ඩ ටැක්ස්. භාණ්ඩ හා සේවා මත වෙනවන බදු අනුපාත පහළ වෙයි. ඊළඟ ගෙවුම් ශේෂ අසමතුලිතතා ඉවත් කිරීම. අර අසමතුලිතතා ඉවත් කරනවා. ඊළඟ පොලි අනුපාතය මුදල් සැපයීම පාලනය කරනවා. අපි දන්නවා උද්දමනය හටගන්නේ මේ මුදල් සැපයීම නිසා. එහෙනම් මුදල් සැපයීම පොලි අනුපාතය වගේ දේවල් පාලනය කරනවා. සේවා නියුක්තිය ඉහළ නැංවීමට කටයුතු කිරීම. දැන් අපි වර්තමානයේ ගත්ත අපේ මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක සේවා නියුක්තිය පහළ වැටිලා. සේවා නියුක්තිය පහළ වැටිලා වියුක්තිය වැඩි වෙනවා. නියුක්තිය පහළ වැටලා වියුක්තිය වැඩි වෙනවා. හරිද? අන්න පුතේ අන්න ඒවා ඇති වෙනස් කරන්න. රස්සා ඇති කරන්න කටයුතු කරන්න. හරිද? right. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ ආර්ථික වෘද්ධිය ඉහළ නැංවීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග. ඕක පුතේ ආර්ථික වර්ධනයේ පාඩමේදී කළා. පරායතුලයන් ආර්ථික වර්ධනයේදී සාකච්ඡා කළා. නිකන් දාලා තියෙනවා. ආර්ථික වර්ධනයේදී සාකච්ඡා කළා. ඕක අපි ආර්ථික වර්ධනයේදී සාකච්ඡා කරපු කරුණු. දැන් යට තියෙනවනේ කොටුව ඇතුලේ තියරි කොටසක්. ඒක කියව ගන්න මම මේ chart එක බෝඩ් එකේ දාගන්න. යට තියෙන උදාහරණ ටික යට තියෙන කොටුව ඇතුලේ තියෙන ටික කියව ගන්න මම මේ සටහන දාගන්න එක. කියවන්න පටන් ගන්න.
කියවන්න කිව්වේ හරි. බලන්න හොඳට මේ සටහන ආ බලන්න. මේ දෙපැත්තට දාලා තියෙන ලක්ෂණ දෙක මොකක්ද? දැන් අපි කතා කරන්නේ මේ භාණ්ඩ වර්ග ගැන. මොනවද භාණ්ඩ වර්ග කිව්වේ? පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පොදු සම්පත්, පෞද්ගලික භාණ්ඩ, සුබ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ ගැන සාකච්ඡා කරා. පුතේ ඕක සාකච්ඡා කරද්දී අපි ලක්ෂණ දෙකක් ගන්න. මොකද ගන්න ලක්ෂණ දෙක? පාරිභෝජනයේ තරංකාරීත්වය හා පාරිභෝජනය සීමා කිරීමේ හැකියාව. පුතේ තරංකාරීත්වය කියන්නේ මොකක්ද? පුතේ පාරිභෝජනයට තරංගයක් ඇති වෙන්නේ එක්කෙනෙක්ගේ පාරිභෝජන කටයුත්තක් නිසා තව කෙනෙක්ගේ පාරිභෝජනය අඩු වෙනවා නම්. මොකක්ද කියන්නේ? පාරිභෝජනයට තරංගකාරීත්වයක් ඇති වෙන්නේ එක්කෙනෙක්ගේ පාරිභෝජනය නිසා තව කෙනෙකුගේ පාරිභෝජනය අඩු වෙනවා නම්. දැන් මේ තින්ත බෝතලේ ගන්න තරංගකාරීත්වයක් ඇති වෙනවා. ඇයි තරංගයක් තියෙන්නේ? මේක මම ගත්ත නිසා තව කෙනෙකුට ගන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. මේක මම ගත්ත නිසා තව කෙනෙකුට ගන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. පුතාලයි ඉස්කෝලේ ඉන්ටර්වල් එකට කැන්ටිමෙන් කෑම ගන්න තරගයක් තියෙනවා. ඒ පුතේ තරගයක් තියෙන්නේ. තරගයක් තියෙන්නේ එක්කෙනෙක් කෑම ටික ගත්තම තව කෙනෙකුට ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. එහෙනම් පුතේ පාරිභෝජනයේ තරංගකාරීත්වය කියන්නේ ඕකයි. මොකක්ද? එක්කෙනෙක් ගත්තම තව කෙනෙකුට ගන්න තියෙන අවස්ථාව නැති වෙන එක. පාරිභෝජනය සීමා කිරීමේ හැකියාව කියන්නේ මේක. සල්ලි නොගෙවන අයට නොදී ඉන්න පුළුවන්ද කියන එක. මිල ගෙවිය නොහැකි අයට භාණ්ඩය නොදී ඉන්න පුළුවන්ද කියන එක. වෙළඳපොළට දාලා සල්ලි ගන්න පුළුවන්ද? සල්ලි ගෙවන්න බැරි අය එලවල දාන්න පුළුවන්ද? පාරිභෝජනයෙන් ඉවත් කරන්න පුළුවන්ද කියන එක. සල්ලි ගෙවන්න බැරි අය, මිල ගෙවන්න බැරි අය පාරිභෝජනයෙන් ඉවත් කරලා දාන්න පුළුවන්ද කියන එක. පාරිභෝජනයෙන් ඉවත් කරලා දාන්න පුළුවන්ද කියන එක. හරිද පුතේ? right. එහෙනම් කියන මොකක්ද? පාරිභෝජනයේ තරංකාරීත්වය කියන්නේ එක්කෙනෙක් ගත්තම තව කෙනෙකුට නැති වෙනවාද නැද්ද කියන එක. පාරිභෝජනයේ සීමා කිරීමේ හැකියාව කියන්නේ වෙළඳපළට සපයලා මිලක් අය කරන්න පුළුවන්ද බැරිද කියන එක. මේ බලන්න තියෙන්නේ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නැති. මේ තියෙන වචනේ මොකක්ද? නැත. පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් නැති භාණ්ඩවලට කියනවා පොදු භාණ්ඩ. මොකද කියන්නේ? පොදු භාණ්ඩ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නැති, පාරිභෝජනයේ සීමා කිරීමේ හැකියාවක් නැති භාණ්ඩවලට කියන පොදු භාණ්ඩ. තරංගයකුත් නැහැ, සීමා කිරීමේ හැකියාවක්. තරංගකාරීත්වයක් ඇති, සීමා කිරීමේ හැකියාවක් ඇති භාණ්ඩවලට කියනවා පුතේ නම පෞද්ගලික භාණ්ඩ. මොකක්ද කියන්නේ? පෞද්ගලික භාණ්ඩ. එහෙනම් මම අහන උදාගෙන පොදු භාණ්ඩේ විරුද්ධ භාණ්ඩ තමයි පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩේ විරුද්ධ භාණ්ඩ තමයි පොදු භාණ්ඩ. තේරෙනවද? right. ඊට පස්සේ මේ අවස්ථාව බලන්න. තරංගයක් නැත, සීමා කිරීමේ හැකියාව ඇත. අන්න කියනවා පුතේ අර්ධ පොදු භාණ්ඩ.
අර්ධ පොදු භාණ්ඩ. තරංගයක් නැත සීමා කිරීමේ හැකියාව ඇත. මේ අවස්ථාව තරංගයක් ඇත සීමා කිරීමේ හැකියාව නැත පොදු සම්පත්. ඔන්න ඕක ගැනයි පුතේ ඉස්සරහට අපි සාකච්ඡා කරන්නේ. ඕක තියෙනවා නම් නිර්වචන ඔක්කොම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක්. එන්න පුතේ. පස්වෙනි පිටුව යට මේ සටහන ලස්සනට දාගන්න. පස්වෙනි පිටුව යට. හරි. දැන් මට පුතේ ඕන භාණ්ඩයක නිර්වචන මේකේ හදන්න පුළුවන්. නේද? right. හරි ෂෝ. හරිව ෂෝ. යන්න. දැන් පළවෙනි ප්‍රශ්නට යමු පුතේ. පළවෙනි ප්‍රශ්නය අහනවා. සුද්ධ පොදු භාණ්ඩ හා පොදු දේපල සම්පත් යන දෑ නිර්වචනය කරමු. සුද්ධ පොදු භාණ්ඩ හා පොදු දේපල සම්පත් යන දෑ නිර්වචනය කරමු. නිර්වචනය කරමු පුතේ. අපි නිර්වචනය කරලා උදාහරණ ලියමු. සුද්ධ පොදු භාණ්ඩ නැත්නම් පොදු භාණ්ඩ කියන්නේ මොකක්ද? දැන් බලන්න. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නැති. පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් නැති භාණ්ඩවලට කියනවා පොදු භාණ්ඩ. again. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නැති. පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් නැති භාණ්ඩවලට කියනවා සුද්ධ පොදු භාණ්ඩ නැත්නම් පොදු භාණ්ඩ. right ලියන්න යටින්. පාරිභෝජනයේදී තරංගකාරීත්වයක් දක්නට නොමැති. පාරිභෝජනයේදී තරංකාරීත්වයක් දක්නට නොමැති. පාරිභෝජනයේදී තරංකාරීත්වයක් දක්නට නොමැති. හා පාරිභෝජනය වළක්වාලිය නොහැකි. පාරිභෝජනයේදී තරංකාරීත්වයක් නොමැති හා පාරිභෝජනය වළක්වාලිය නොහැකි. පාරිභෝජනය වළක්වාලිය නොහැකි.
පාරිභෝජනයේ වළක්වාලිය නොහැකි. භාණ්ඩ සුද්ධ පොදු භාණ්ඩ වේ. පාරිභෝජනයේ වළක්වාලිය නොහැකි භාණ්ඩ සුද්ධ පොදු භාණ්ඩ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති පාරිභෝජනය වළක්වාලිය නොහැකි භාණ්ඩ සුද්ධ පොදු භාණ්ඩ වේ. දෙකමනේ. සුද්ධ පොදු භාණ්ඩ. ලියන්නේම පාරිභෝජනයේ තරංකුත් නැති වළක්වාලීමේ හැකියාවක් නැති භාණ්ඩ සුද්ධ පොදු භාණ්ඩ වේ. උදාහරණ ලියන්න පුතේ. උදාහරණ ලියන්න. වීද්‍යාලෝක ප්‍රදීපාගාර විද්‍යාලෝක ප්‍රදීපාගාර සුනාමි සංඥා විද්‍යාලෝක ප්‍රදීපාගාර සුනාමි සංඥා විද්‍යාලෝක ප්‍රදීපාගාර සුනාමි සංඥා ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාව විද්‍යාලෝක ප්‍රදීපාගාර සුනාමි සංඥා ජාතික ආරක්ෂාව right කියනවා මිලක් නොගෙවෙන අය පාරිභෝජනය කිරීමේ වළක්වාලිය යුතු බව ලක්ෂණ සහිත වේ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් දක්වන ලබන right ඊට පස්සේ යන මොකද පුතේ? පොදු දේපල සම්පත්. මෙන්න මේ පොදු දේපල සම්පත් කියන්නේ පුතේ සාගරය වනාන්තරය වගේ යන ස්වාභාවික සම්පත්. සාගරය වනාන්තරය වගේ ස්වාභාවික සම්පත්. අපි ලියමු පුතේ. මෙන්න නිර්වචනය කරන්න දැන් මේක දිහා බලන්න මේ කොටුව නිර්වචනය කරන්න. පාරිභෝජනයේ තරංකාරීත්වයක් ඇති. පාරිභෝජනය වළක්වාලීමේ හැකියාවක් නැති භාණ්ඩ. අය බලන්න. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නැති. පාරිභෝජනය වළක්වාලිය හැකි භාණ්ඩ. පාරිභෝජනය වළක්වාලිය හැකියාවක් නැති වළක්වාලිය නොහැකි භාණ්ඩ වලට කියනවා අර පොදු සම්පත්. ලියප් යටින් පාරිභෝජනයේ තරංකාරීත්වයක් දක්නට ලැබෙන පාරිභෝජනයේ තරංකාරීත්වයක් දක්නට ලැබෙන පාරිභෝජනයේ තරංකාරීත්වයක් දක්නට ලැබෙන එහෙත් පාරිභෝජනයේ තරංකාරීත්වයක් දක්නට ලැබෙන එහෙත් පාරිභෝජනය වළක්වාලිය නොහැකි එහෙත් පාරිභෝජනය වළක්වාලිය නොහැකි එහෙත් පාරිභෝජනය වළක්වාලිය නොහැකි එහෙත් පාරිභෝජනය වළක්වාලිය නොහැකි ස්වාභාවික සම්පත් වේ. එහෙත් පාරිභෝජනය වළක්වාලිය නොහැකි ස්වාභාවික සම්පත් වේ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් දක්නට ලැබෙන එහෙත් පාරිභෝජනය වළක්වාලිය නොහැකි සම්පත් වේ. නිර්වචනය කරන්න ටක් ගාලා මෙන්න මේක නිර්වචනය කරන්නේ කොහොමද මේ? පාරිභෝජනයේ තරංකාරීත්වයක් ඇති. පාරිභෝජනයේ තරංග වළක්වාලීමේ හැකියාවක් නැති. උදාහරණ මොනවද පුතේ ලියන්නේ? සාගර සම්පත් වනාන්තර ගංගා ජලාශ තෘණ භූමි right සංචාරක කුරුල්ලන් tourism birds කියන අය සංචාරක කුරුල්ලෝ නේ ඒවා. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය ගන්න පුතේ. එහෙනම් ඔන්න ලියුවා. නිර්වචනය කරන්න මෙන්න මේ වගු පොඩිත් එක්ක. ඊට පස්සේ පහත් දැක්වෙන භාණ්ඩ සේවාවන් නිර්වචනයකට උදාහරණ දෙන්න. මෙන්න පුතේ. පෞද්ගලික භාණ්ඩ නිර්වචනය කරන්න පුතාට පුළුවන්. පෞද්ගලික භාණ්ඩ නිර්වචනය කරන්න. පාරිභෝජනයේ තරඟකාරීත්වයක් ඇති. පාරිභෝජනයේ සීමා කිරීමේ හැකියාවක් ඇති භාණ්ඩවලට කියනවා පෞද්ගලික භාණ්ඩ. කොහොමද කියන්නේ? පාරිභෝජනයේ තරඟකාරීත්වයක් ඇති. පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් ඇති භාණ්ඩවලට කියනවා පුතේ නමක් පෞද්ගලික භාණ්ඩ. එහෙනම් කියමු පාරිභෝජනයේ තරඟකාරීත්වයක් ඇති පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් ඇති භාණ්ඩවලට කියනවා පෞද්ගලික භාණ්ඩ. right ලියපු යටින් බලන්න තියෙන්නේ පාරිභෝජනයේ තරඟකාරීත්වයක් දක්වන ලැබෙන වළක්වාලිය හැකි භාණ්ඩ වේ. තරංගෙකුත් තියෙන වළක්වන්න පුළුවන් භාණ්ඩ. උදාහරණ කියමු ගත්තොත් ආහාර ඇඳුම් පැළඳුම් ගෘහ උපකරණ රථ වාහන පරිගණක ක්‍රීඩා උපකරණ right yeah අර්ධ පොදු භාණ්ඩ. මෙන්න පුතේ අර්ධ පොදු භාණ්ඩ නිර්වචනය කරන්න පටාස් ගාලා අර්ධ පොදු භාණ්ඩ නිර්වචනය කරා මෙන්න උඩ බලන්න පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නැති පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නැති පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් ඇති තරගයක් නැති සීමා කිරීමේ හැකියාවක් ඇති භාණ්ඩවලට කියනවා පුතේ අර්ධ පොදු භාණ්ඩ. අර්ධ පොදු භාගයට පොදු භාණ්ඩ. එහෙනම් කොහොමද කියන්නේ? පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නැති පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් ඇති භාණ්ඩවලට කියනවා පුතේ නම මොකද කියන්නේ? අර්ධ පොදු භාණ්ඩ. අර්ධ පොදු භාණ්ඩ. හරිද? right අර්ධ පොදු භාණ්ඩ. ලියමු යටි. ධාරිතා මට්ටමට ළඟා වන තුරු 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 පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති ධාරිතා මට්ටමට ළඟා වන තුරු පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති ධාරිතා මට්ටමට ළඟා වන තුරු පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති. එහෙත් පරිභෝජනය වළක්වාලිය හැකි භාණ්ඩ පාරිභෝජනයේ වළක්වාලිය හැකි භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ වේ. පාරිභෝජනයේ වළක්වාලිය හැකි භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ වේ. ආයෙ කියන මොකක්ද? ධාරිතා මට්ටමට ළඟා වන තුරු පාරිභෝජනයේ තරඟකාරීත්වයක් නොමැති එහෙත් පාරිභෝජනය වළක්වාලිය හැකි භාණ්ඩ වේ. මෙන්න
වගුව බැලුවා නිර්වචනය කළා. මෙන්න අර්ධබුද්ධවාද. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නැති. පාරිභෝජනය සීමා කිරීමේ හැකියාවක් ඇති. භාණ්ඩවලට කියන පුතේ නමක් මොකද කියන නම? අර්ධ පොදු. පුතේ අර්ධ පොදු කිව්වේ මොකක්ද? අර්ධ කිව්වේ භාගයක. පුතේ පොදු භාණ්ඩයක තියෙන ලක්ෂණ දෙකෙන් මේකට තියෙන්නේ එකයි. අර්ධ කිව්වේ එකයි. පොදු භාණ්ඩයක තියෙන ලක්ෂණ දෙකෙන් මේවට තියෙන්නේ එකයි. මොකද පොදු භාණ්ඩයක තියෙන ලක්ෂණ දෙක? පොදු භාණ්ඩයක තියෙන ලක්ෂණ දෙක මොකක්ද? මොකද්ද පුතේ ලක්ෂණ දෙක? මෙන්න තරංගයක් නැත, සීමා කිරීමේ හැකියාවක් නැත. මෙන්න එක ලක්ෂණය. තරංගයක් නැත, සීමා කිරීමේ හැකියාවක් නැත. පුතේ අර්ධ පොදු භාණ්ඩෙට ලක්ෂණ දෙක මොකක්ද? මෙන්න පුතේ තරංගයක් නැත. එහෙනම් මේ අතර බලන්න. පොදු භාණ්ඩෙටත් තරංගයක් නැහැ, අර්ධ පොදු භාණ්ඩෙටත් තරංගයක් නැහැ. අන්න පොදු භාණ්ඩේ ලක්ෂණ දෙකෙන් එකක් අර්ධ පොදු භාණ්ඩයට තියෙනවා. පොදු භාණ්ඩේ ලක්ෂණ දෙකෙන් එකක් අර්ධ පොදු භාණ්ඩයට තියෙනවා. මොකක්ද පුතේ පොදු භාණ්ඩේ තියෙන ලක්ෂණ දෙකෙන් අර්ධ පොදු භාණ්ඩයට තියෙන ලක්ෂණ? ඒක තමයි පුතේ මොකක්ද? පාරිභෝජනයේ තරංගකාරීත්වයක් නැත කියන එක. මොකද්ද? පාරිභෝජනයේ තරංගකාරීත්වයක් නැත කියන එක. දෙකටම පුතේ පාරිභෝජනයේ තරංගකාරීත්වයක් නැත. හරිද? right. අර්ධ පොදු කිව්වේ දෙකෙන් එකක් තියෙනවා. හැබැයි අපි පුතේ පාරිභෝජනයේ තරංගකාරීත්වයක් නැහැ කියන එක කියන්නේ වාක්‍යයක් ඉස්සරහට දාලා. ඒ තමයි පුතේ ධාරිතා මට්ටමට ළඟාවන තුරු. ධාරිතා මට්ටමට ළඟාවන තුරු. දැන් මම උදාහරණයක් ගන්නවා. පිටපැද්දට නගරයේ සිනමා ශාලාවේ ආසන තියෙනවා 3000. විශාල සිනමා ශාලාවක්. ඒ පළාතේ තියෙන. පිටපැද්දේ සිනමා ශාලාවේ ආසන තියෙනවා 3000. එහෙනම් මේ 3000ට කියනවා පුතේ ධාරිතාව. කැපැසිටි. ඔය 3000ට කියන්නේ මොකක්ද පුතේ? ධාරිතාව. එහෙනම් පිටපැද්දේ සිනමා ශාලාවේ ආසන 3000ක් තියෙන ධාරිතාව. ධාරිතාව කියන්නේ කැපැසිටි කියන්නේ 3000. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය තත්ත්වේ මිනිස්සු එනවා සිනමා ශාලාව ඇතුළට යනවා. මිනිස්සු එනවා සිනමා ශාලාව ඇතුළට යනවා. කිසිම පොරයක් තරංගයක් නැහැ. ආසන 3000ක් තියෙනවා. එක්කෙනෙක් වාඩි වුණායි කියලා තව එක්කෙනෙකුට මදිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පුතේ බලන්න හොඳට මේ බලන්න. දැන් මේක පිරෙනවන 2800ක් පිරිලා. 2800ක් පිරිලා. තව තියෙන්නේ කීයද? 200. අපි ඔය නමක් කියමු. ධාරිතා මට්ටමට ආසන්න වෙලා. ධාරිතා මට්ටමට ආසන්න වෙලා. දැන් එළියේ ඉන්නවා පුතේ කොච්චරක්ද? තව 500ක් ඉන්නවා. එළිය තව 500ක්. දැන් මොකද වෙන්නේ? දැන් එළියේ ඉන්න 500 දාන්න තව යන්න පුළුවන් 200ටයි. මේ අයට දැන් පුතේ පාරිභෝජන අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. අන්න පුතේ තරංගයක් ඇති වෙනවා. එහෙනම් උපරිම ධාරිතා මට්ටමට ආසන්න වන තුරු තරගයක්. ධාරිතා මට්ටමට ආසන්න වන තුරු තරගයක් නැහැ. ධාරිතා මට්ටමට ආසන්න වෙන තුරු තරගයක්. අන්න පුතේ
ධාරිතා මට්ටමට ආසන්න වුණ වෙනකන් තරගයක් නෑ. no competition. තරගයක්. හැබැයි පුතේ ධාරිතා මට්ටමට ආසන්න වෙනවත් එක්කම මේක ඇතුළට රින් ගන්න පොර කනවද නැද්ද? පොර කන. මේක ඇතුළට රින් ගන්න පොර කනවද නැද්ද? පොර කන. එහෙනම් ධාරිතා මට්ටමට ආසන්න වෙද්දි මේකටත් තරගයක් ඇති වෙනවද නැද්ද? තරගයක් ඇති වෙනවා. එතකොට පුතේ තරගෙකුත් තියෙන සීමා කරන්න පුළුවන් පෞද්ගලික භාණ්ඩ බවට පත් වෙනවා. එහෙනම් අපි කියන්නේ මොකද්ද? ධාරිතා මට්ටමට ආසන්න වෙන තුරු තරගයක් නේ. ධාරිතා මට්ටමට ආසන්න වෙනකොට තරගයක් ඇති වෙනවා. එතකොට මේවා පත් වෙනවා මොන භාණ්ඩ බවටද? පෞද්ගලික භාණ්ඩ බවට පත් වෙනවා. පෞද්ගලික භාණ්ඩ බවට පත් වෙනවා. right යන් අපි ඊළඟට. උදාහරණ ටික කියවන්න පුතේ පටපටාස් ගාලා. මහා මාර්ග, මුහුදු වෙරළ, පුස්තකාල, එලිමහන් සංදර්ශන, අධිවේගී මාර්ග, රථ වාහන නතර කිරීමේ ස්ථාන, චිත්‍රපට ශාලා ගෙනීමේ සේවය, පොදු උද්‍යාන පාලම් පිදුම්තරාටම් ඔන්න සමාජශාලා, ක්‍රීඩාගාර, කෞතුකාගාර, උමම් මාර්ග, ක්‍රීඩා පිටි ඔන්න ඕක. එනවා ඔයාලට කියනවා පුතේ නමක් අර්ධ පොදු භාණ්ඩ. හරිද? right. ඊට පස්සේ යන සුබ සාධන භාණ්ඩ. පුතේ මතක තියාගන්න මෙන්න මේ කතාව. මේ පෞද්ගලික භාණ්ඩ බෙදෙනවා කොටස් දෙකකට. පෞද්ගලික භාණ්ඩ මල්ලේ තියෙන විශේෂිත භාණ්ඩ වර්ග දෙකක් අපි වෙනම අරන් නම් දෙකක් දාමු. වෙනම අරන් නම් දෙකක් දාමු. පෞද්ගලික භාණ්ඩ මල්ලේ තියෙන විශේෂ ලක්ෂණ සහිත භාණ්ඩ දෙකක් එළියට අරන් අපි නම් දාමු. ඒ නම් තමයි පුතේ මෙන්න මේ. පෞද්ගලික භාණ්ඩ. ඒ නම් දෙක තමයි පුතේ මෙන්න මේ. මොකක්ද? මොකක්ද නම් දෙක? සුබ සාධන භාණ්ඩ. සුබ සාධන භාණ්ඩ. ආයත එක තමයි පුතේ අවගුණ භාණ්ඩ. දැන් මේ බෙදීම පුතේ මම වැරද්දක් තියෙනවා. මොකද වැරද්ද? පෞද්ගලික භාණ්ඩ කොටස් දෙකකට බෙදනව නෙවෙයි. හොඳේ. පෞද්ගලික භාණ්ඩ මල්ලේ තියෙන ටික ටිකක් භාණ්ඩ වලට කියන අවගුණ භාණ්ඩ. ටිකක් භාණ්ඩ වලට කියන පෞද්ගලික භාණ්ඩ. මේ සුබ සාධන භාණ්ඩ. ඒ මල්ලේ තියෙන භාණ්ඩ වලින් ටිකක් අපි එළියට අරන් කියන ඒවාට සුබ සාධන භාණ්ඩ. ටිකක් අපි එළියට අරන් කියන අවගුණ භාණ්ඩ. මේ දෙකටම අයිති වෙන්නේ නැති පෞද්ගලික භාණ්ඩ තියෙනවා හොඳේ. විශේෂ දෙකක්, ස්පෙෂල් කැටගරිස් දෙකක්. හරිද? මෙන්න මෙහෙම බෙදෙන්නේ. පාරිභෝජනය කරද්දී පාරිභෝජනය කරන කෙනාට අමතරව පුළුල් වශයෙන් සමාජයට ධන බාහිරතා ගෙනියනවා. පාරිභෝජනයේ ප්‍රතිලාභ පුළුල් වශයෙන් බාහිර සමාජයට ගෙනියනවා. ඒ කියන්නේ නම් දෙකක් අපිට කියන්න පුළුවන්. ධන බාහිරතා තියෙනවා. නැත්තම් බාහිර ප්‍රතිලාභ තියෙනවා. ඕවට කියනවා පුතේ සුබ සාධන භාණ්ඩ. මොනවද උදාහරණ? අධ්‍යාපනය සෞඛ්‍ය. අධ්‍යාපනය සෞඛ්‍ය. එහෙනම් කියනවා පුතේ මොකක්ද කියන්නේ? පාරිභෝජනය කරන පුද්ගලයාට අමතරව
බාහිර පාර්ශවයන්ටත් බාහිර ප්‍රතිලාභ ධන බාහිරතා ජනිත කරන ආකාරයේ භාණ්ඩවලට කියනවා මොන භාණ්ඩවලද? සුබ සාධන භාණ්ඩ. මොකක්ද කියන්නේ? සුබ සාධන භාණ්ඩ. කොහොමද කියන්නේ? පාරිභෝජනය කරන කෙනාට අමතරව බාහිර සමාජයට ප්‍රතිලාභ ගලාගෙන යන ආකාරයේ භාණ්ඩවලට කියනවා සුබ සාධන භාණ්ඩ. සුබ සාධන භාණ්ඩ. ඊට පස්සේ අවගුණ භාණ්ඩ කියන්නේ මෙන්න මේක. පාරිභෝජනය කරන කෙනාට ප්‍රතිලාභයක් ලැබුණා. පැත්තක ඉන්න මිනිසුන්ට ඍණ බාහිරතා නැත්නම් බාහිර පිරිවැය ඇති කරන භාණ්ඩ. ඍණ බාහිරතා නැත්නම් බාහිර පිරිවැය ඇති කරන භාණ්ඩ. උදාහරණ මොනවද? සිගරට් ගංජා කුඩු. උදාහරණ සිගරට් ගංජා කුඩු. එනවා කොහොමද? පාරිභෝජනය කරන පුද්ගලයාට අමතරව බාහිර සමාජයට ප්‍රතිලාභ ධන බාහිරතා ගෙනියනවා නම් අපි ඒකට කියන මොකක්ද? සුබ සාධන භාණ්ඩ. පාරිභෝජනය කරන පුද්ගලයාට අනුව බාහිර සමාජයට ඍණ බාහිරතා බාහිර පිරිවැය සහිත භාණ්ඩ අවගුණ භාණ්ඩ. එහෙනම් පුතේ මේ දෙකම මොන භාණ්ඩද? පෞද්ගලික භාණ්ඩ. පොඩ්ඩක් මේක සටහනක් දාගන්න. ඔය සයිට් එකේ පොඩ්ඩක් සටහන දාගන්න. හරි. හොඳයි. සුබ සාධන භාණ්ඩ හා අවගුණ භාණ්ඩ අතර වෙනස පෙන්눔 කොට එක් එක් භාණ්ඩය සඳහා උදාහරණය වෙකින් දෙයි. පුතේ මේ භාණ්ඩ දෙකම පුතේ ඇත්ත වශයෙන් මොන භාණ්ඩද? පෞද්ගලික භාණ්ඩ. හරිද? පෞද්ගලික භාණ්ඩ මල්ලේ තියෙන බාහිර ප්‍රතිලාභයන් ඒවට කියන සුබ සාධන භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ මල්ලේ තියෙන අවගුණ මේ බාහිර පිරිවැය ඍණ බාහිරතා තියෙන ඒවට කියනවා අවගුණ භාණ්ඩ. කෙනෙක් අපිට මෙතන නිර්වචන දෙක අහන්න. ලියපු යටි. සුබ සාධන භාණ්ඩයක් යනු සුබ සාධන භාණ්ඩයක් යනු
සුබසාධන භාණ්ඩයක් යනු කිසියම් භාණ්ඩයක හෝ සේවාවක සුබසාධන භාණ්ඩයක් යනු කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝජනයේ ප්‍රතිලාභය පාරිභෝජනයේ ප්‍රතිලාභය පාරිභෝජනයේ ප්‍රතිලාභය එම භාණ්ඩය නිෂ්පාදනය පාරිභෝජනයේ ප්‍රතිලාභය එම භාණ්ඩය පාරිභෝජනය කළ එම භාණ්ඩය පාරිභෝජනය කළ පුද්ගලයාට මෙන්ම ප්‍රතිලාභය එම භාණ්ඩය පාරිභෝජනය කළ පුද්ගලයාට මෙන්ම බාහිර පාර්ශවයන්ටද භුක්ති විඳිය හැකි පෞද්ගලික භාණ්ඩ වේ. බාහිර පාර්ශ්වයන්ටද භුක්ති විඳිය හැකි පෞද්ගලික භාණ්ඩ වේ. බාහිර පාර්ශ්වයන්ටද භුක්ති විඳිය හැකි පෞද්ගලික භාණ්ඩ වේ. කවුද කියන්නේ? සුබසාධන භාණ්ඩ යනු කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝජනයේ ප්‍රතිලාභය එම භාණ්ඩය පාරිභෝජනය කරන පුද්ගලයාට මෙන්ම බාහිර සමාජයේ බාහිර පාර්ශ්වයන්ට භුක්ති විඳිය හැකි ආකාරයේ පෞද්ගලික භාණ්ඩ වේ. right. උදාහරණ දෙක highlight කරන්න. අධ්‍යාපනය සෞඛ්‍ය. තව ලියන්න රෝග නිවාරණ එන්නත්. අධ්‍යාපනය සෞඛ්‍ය රෝග නිවාරණ එන්නත්. අධ්‍යාපනය සෞඛ්‍ය රෝග නිවාරණ එන්නත්. අධ්‍යාපනය සෞඛ්‍ය රෝග නිවාරණ එන්නත්. අධ්‍යාපනයේ සෞඛ්‍යයි රෝග නිවාරණ එන්නත්. හොඳයි. ලියන්න පුතේ ඊළඟ අවගුණ භාණ්ඩ නිර්වචන ලියමු. අවගුණ භාණ්ඩ යනු අවගුණ භාණ්ඩ යනු කිසියම් භාණ්ඩයක හෝ සේවාවක කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝජනයේ ප්‍රතිලාභය කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝජනයේ ප්‍රතිලාභය එම භාණ්ඩය පාරිභෝජනය කළ පුද්ගලයාට ලැබෙන නම් කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝජන ප්‍රතිලාභය
එම භාණ්ඩය පාරිභෝජනය කළ පුද්ගලයාට ලැබෙන නමුත් එම භාණ්ඩය පාරිභෝජනය කළ පුද්ගලයාට ලැබෙන නමුත් අවශේෂ සමාජය මත අවශේෂ සමාජය මත අවශේෂ සමාජය මත පිරිවැයක් ඇති කරනු ලබන භාණ්ඩ වේ. අවශේෂ සමාජය මත පිරිවැයක් ඇති කරනු ලබන භාණ්ඩ වේ. අවශේෂ සමාජය මත පිරිවැයක් ඇති කරනු ලබන භාණ්ඩ වේ. අවගුණ භාණ්ඩ යනු කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පාරිභෝජන ප්‍රතිලාභය එම භාණ්ඩය පාරිභෝජනය කළ පුද්ගලයාට ලැබෙන නම් අවශේෂ සමාජය මත පිරිවැයක් ඇති කරනු ලබන භාණ්ඩ වේ. බලන්න භාණ්ඩේ පාවිච්චි කරන කාට ප්‍රතිලාභයක් තියෙන්නේ? පැත්තක ඉන්න කාට ප්‍රතිලාභයක් නැහැ. පිරිවැයක් තියෙනවා. හොඳයි. මොනවද දුම්වැටි මත්පැන් රේස් දැමීම? දුම්වැටි මත්පැන් රේස් දැමීම පොලිතීන් භාවිතය. හොඳයි. පොලිතීන් භාවිතය. දැන් බඩගිනිත් ඇති නේද? බලමු වෙලාව. අපෝ තාම 12යි වෙලාව. 12යි වෙලාව තාම. හොඳයි. 4. ගෝලීය පොදු භාණ්ඩ ගැන අපි කතා කරන්නේ. ගෝලීය කියන්නේ මේ ලෝකයම කියන එක. මේ විශ්වයම කියන එක. පොතේ ගෝලීය පොදු භාණ්ඩයක් කියන්නේ මේ විශ්වයම මේ ලෝකයම කියන අදහස. පුතේ හරිද? right. අපි කියනවා යම්කිසි භාණ්ඩයක ප්‍රතිලාභය විශ්වය පුරා විහිදී ගියා නම් නේද? විශ්වය පුරා විහිදී ගියා නම් අන්න ඒකට කියන ගෝලීය පොදු භාණ්ඩ. නේද? අන්න. ඒතර කියනවා යම්කිසි පොදු භාණ්ඩයක ප්‍රතිලාභය ජාතික දේශ සීමා ඉක්මවා පැතිරිලා ගියා නම් පුතේ අන්න එකට කියනවා ගෝලීය පොදු භාණ්ඩ. පැහැදිලිද? එහෙනම් අපි කියනවා මොකද්ද? ජාතික දේශ සීමා ඉක්මවා විශ්වයට ලෝකයටම ප්‍රතිලාභය යනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ගෝලීය පොදු භාණ්ඩ. right අපි යනවා. ගෝලීය පොදු භාණ්ඩ. ලෙන්තෙටි ගෝලීය පොදු භාණ්ඩ යනු ගෝලීය පොදු භාණ්ඩ යනු ජාතික දේශ සීමා ජාතික දේශ සීමා ඉක්මවා යන පොදු භාණ්ඩ වේ. ජාතික දේශ සීමා ඉක්මවා යන පොදු භාණ්ඩ වේ. මේවායේ ප්‍රතිලාභ සමස්ත ලෝකයාටම ලබාගත හැකි වේ. මේවායේ ප්‍රතිලාභ සමස්ත ලෝකයාටම ලබාගත හැකි වේ. මේවායේ ප්‍රතිලාභ සමස්ත ලෝකයාටම ලබාගත හැකි වේ.
මෙයයි ප්‍රතිලාභ සමස්ත ලෝකයාටම ලබාගත හැකි වේ. right. මොනවද උත්තේ තියෙන්නේ ගෝලීය පොදු භාණ්ඩ බලන්න. ඕසෝන් ස්තරය, මූල්‍ය ස්ථායීතාව, දැනුම පර්යේෂණත් හදා බැලින්, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, තල් මසුන්, ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සාමය ජාත්‍යන්තර අධිකරණය මීමැස්සා. අපි යනවා පිටුවේ ඊට පස්සේ අභ්‍යාසයකට කරන්න. 6 වෙනි පිටුවේ උඩ තියෙන අභ්‍යාසය කරන්න. 6 වෙනි පිටුවේ උඩ තියෙන අභ්‍යාසය කරන්න. කරන්න. හරි. මොකද අරුදි? පහත් දැක්වෙන භාණ්ඩ හා සේවා සුද්ධ පොදු භාණ්ඩ ලෙස සැලකිය හැකිද? ප්‍රදීපාගාර. ඔව්. සුද්ධ පොදු භාණ්ඩයකි. ලියන්න. ප්‍රදීපාගාර සුද්ධ පොදු භාණ්ඩයකි. ප්‍රදීපාගාර සුද්ධ පොදු භාණ්ඩයකි. සුද්ධ පොදු භාණ්ඩයකි. බලන්න. තරංගෙකුත් නෑ, සීමා කරන්න බෑ. සාගර මසුන් පොදු භාණ්ඩ. අර්ධ පොදු භාණ්ඩ. සසරි. සාගර මසුන් පුතේ පොදු සම්පත්. සාගර මසුන් පොදු සම්පත්. සාගර මසුන් පොදු සම්පත්. සාගර මසුන් පොදු සම්පත්. ඒ කියන්නේ මාළු මරන්න තරංගයක් තියෙනවා. හැබැයි මාළු මරණක සීමා කිරීමේ හැකියාවක් නැහැ. පොදු සම්පත්. අන්තර්ජාලය පුතේ දැන් ලියන්න ඕන පොදු සම්පත් සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. සාගර මසුන් ළඟ ලියන්නේ පොදු සම්පතකි සුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. ඊළඟට අන්තර්ජාලය පුතේ බලන්න හොඳට අන්තර්ජාලය පාරිභෝජනයට තරංගයක් නැහැ. ඕනතරම් අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුළුවන්. මුළු ලංකාවම අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුළුවන් කිසි බාධාවක් නැහැ. මම ප්‍රවේශ වුණායි කියලා ඔයාලට ප්‍රවේශ වෙන්න තියෙන හැකියාවට බාධාවක් නැහැ.
ඕන තරම් ප්‍රවේශ වෙන්න පුළුවන්. හැබැයි පුතේ පාරිභෝජනය වළක්වා කරන්න පුළුවන්. ඩේටා නැත්තම් එන්ටර් වෙන්න දෙන්නේ නැහැ. පාරිභෝජනය සීමා කළ හැකි. එහෙනම් අන්තර්ජාලය හොඳින් බලන්න පුතේ. පාරිභෝජනයේ තරගයක් නැහැ අන්තර්ජාලය. තරගයක් නැහැ. ඇයි තරගයක් නැත්තේ? ඕනෙකට ඉන්න පුළුවන්. කෙනෙක් ප්‍රවේශ වුණයි කියලා තව කෙනෙකුට මදිවීමක්, හිගවීමක්, කැපකිරීමක් කිරීමේ අවස්ථාවක් නැහැ. හැබැයි පුතේ මොකෝ වෙන්නේ? පාරිභෝජනයේ සීමා කරන්න පුළුවන්. සල්ලි නැති අය එලවන්න පුළුවන්. ඩේටා නැත්තම් no entry. අන්න. ලියන්නේ අන්තර්ජාලය පොදු භාණ්ඩයක් නොවේ. පොදු භාණ්ඩයක් නොවේ. අර්ධ පොදු භාණ්ඩයක්. පොදු භාණ්ඩයක් නොවේ අර්ධ පොදු භාණ්ඩයකි. හරිද? right.